ගමේ මුළුතැන්ගේ මම මීට විනාඩි 30කට ඉස්සෙල්ලා පෝස්ට් එකක් දැම්මා. මම ලයිව් වෙනවා ගමේ මුළුතැන්ගේ ප්‍රගතිය කියන්න කියලා ඔයගොල්ලන්ට. ගමේ මුළුතැන්ගේ ආවේ ඕගොල්ලන්ගේ ලංකාවට ආවේ අරගලයත් එක්ක ගෝඨා එලවන අරගලයත් එක්ක. හැබැයි ගෝඨා එලවන්න නෙමෙයි ආවේ. ඒක ආවේ මිනිස්සුන්ට කන්න දෙන්න. අදටත් අපි මේ ක්‍රියාන්විතේ තමයි ඉන්නේ. අවුරුදු 5ක් පුරා පොත් ගණනාවක් පුරා ලියවෙච්ච විශාල පොතක් පිටුවෙන් පිටුව එළියට එන වෙලාවේ තමයි මේ ඕගොල්ලෝ මේ ගමේ මුළුතැන්ගේ කුක් විත් ෂෙෆ් දුමින්ද කියන පිටුව හරහා එන්නේ. කුක් විත් ෂෙෆ් දුමින්ද කියන එක මගේ ඉස්සර කුකරි පිටුව. නමුත් දැන් ඒක ඉදිරියේදී ගමේ මුළුතැන්ගේ කමියුනිටි එක විදියට තමයි එළියට එන්නේ. ගමේ මුළුතැන්ගේ ගැන තේරුම් ගන්න මහන්සි වෙන්න එපා. මොකද මටත් මේක ලියන්න අවුරුදු 5ක් ගියා. මම ඕගොල්ලන්ට මගේ පහුගිය වීඩියෝ එකකින් ඒක කියලා ඇති. දැන් අද කතා කරන්නේ ගමේ මුළුතැන්ගේ මේ වෙනකොට ඇති ප්‍රගතිය. දැන් ඕගොල්ලෝ දන්නවා ගමේ මුළුතැන්ගේ අපි පටන් ගත්තා මේ මොනවද ගම්මානවල අති දුෂ්කර කන්න නැති පවුල් වලට කන්න දෙන ව්‍යාපෘතියක්. ඒක මොකද්ද පටන් ගත්තේ හොරණින් මේ මතුගමින් වැකන්දල කියන ගම මූලික කරගෙන ඒ වටේ තිබුණු ගම්මානවල මිනිස්සුන්ට කන්න දෙන්න. ඒක මේ වෙනකොට සාර්ථකව බීගෙන යනවා. ඒකම අපේ දෙවෙනි ගම්මානේ අගෝස්තු 1 වෙනිදා මොකද්ද පස්සවුල් හේන මම දරුවනේ ওই ගම්මාන හරියට දන්නේ නැහැ. නමුත් ඕගොල්ලන්ට ලංකාවේ ඉන්න මගේ නියෝජිතයා ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනම හරහා මේ සියල්ල ගන්න පුළුවන්. මට කතා කරන්න ඕනේ නැහැ. මොකද ලංකාවේ යාන්ත්‍රණේ දිස්ත්‍රික්ක 25ම එකතු කරලා වෙන්නේ ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනම හරහා. ශ්‍රීපාල් වන්නිආරච්චිට කතා කරන්න. එතුමා විසින් ඔබට හැමදේම පැහැදිලි කරයි. එතකොට ඊළඟ අලුත් ප්‍රොජෙක්ට් එක ඒකත් පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට යන්නේ. ඒකේ අපි හැමදාම රාත්‍රී ආහාර වේල ඒ තෝරාගත් පවුල් වලට දෙනවා සහ දැනටත් දෙමින් පවතිනවා. හරිද? එතකොට ඒක හරියක් දාගන්න. දෙවෙනි එක ගමේ මුළුතැන්ගේ ඉංග්ලිෂ් ස්පීකින් ක්ලබ්. ඒක දොරට වඩින්නේ දැයේ දූ දරුවන්ගේ අනාගතය ඉංග්‍රීසි දැනුම ඉංග්‍රීසි කතා කරන්න තියෙන සබකෝලය සම්පූර්ණයෙන්ම තුරන් කරලා ඔබේ අනාගතය විශ්වය ඉදිරියේ අඩිතාලමක් ලෙස දාන්න. හරිද? එතකොට ඒ සඳහා ඊටාම දක්ෂ ඊටාම කාර්යශූර ආඩම්බරකාරී ශ්‍රී ලාංකීය පුරවැසියෝ මේ ලෝකේ ඉන්නවා. දක්ෂ ශ්‍රී ලාංකිකයන් මාත් එක්ක එකතු වෙලා තියෙනවා ස්වේච්ඡාවෙන් මේ වැඩේ රට ගොඩ ගන්න. හරිද? මගේ වැඩක් නෙවෙයි මේක ලංකාවේ වැඩක්. රට ගොඩ ගන්න මට උදව් කරන්න. ඉතින් ඒගොල්ලෝ තමයි ඒ ඉංග්ලිෂ් ස්පීකින් ක්ලබ් එක හරහා කරන්නේ. අනෝමා සෑම් මේ වෙනකොට අපිත් එක්ක සක්‍රිය ලෙස වැඩ කරනවා. දැන් මේ වෙලාවේ අය නිදි ඇති. මේ වෙලාවේ මම වැඩ. හැබැයි මම නිදා ගන්නකොට අය වැඩ. ඒ විතරක් නෙවෙයි ලෝකේ අනිත් රටවල් වලිනුත් මේ පේජ් එක පැය 24ම 24/7 වැඩ කරන පිටුවක්. හරිද? ආඩම්බර වෙන්න අපේ රට අපි ගොඩනගන්නේ එහෙමයි. රයිට්. එතකොට ඉංග්ලිෂ් ස්පීකින් ක්ලබ් එකට අපි ගන්නේ ක්‍රමයෙන්. ඒක නියමෙට යනවා. කෙල්ලෝ කොල්ලෝ ටික ලස්සන්ට කතා කරනවා. මට හිතා ගන්න බෑ මේ කෙටි කාලයක් ඇතුළත මේ රත්තරන් මිනිස්සු ටික ඉංග්‍රීසි හොඳට කතා කරනවා කියන එක හිතා ගන්න බෑ. ඒ කියන්නේ මේක පටන් ගන්න දවස්වල ලැජ්ජ වෙලා හිටියේ. මම ෆෝවර්ඩ් කරලා අරගෙන දැන් කෙල්ලෝ ටික නියමෙට කතා කරනවා. තව බලන්න මාසෙකින් සුද්ධෝ වගේ ඕකුන් කතා කරනවා. ඊට පස්සේ මම එලකියුෂන් දම්මනවා. කොහොමද වචන ප්‍රොනවුන්ස් කරන්නේ? කොහොමද ස්ලෑංග් ලැන්ග්වේජ් අඳුරගන්නේ? ඒව ඔක්කොම ගන්නනවා. ඒක හින්දා මගේ ගාව කලබලෙන් වැඩ නැහැ. මාත් එක්ක ගමනක් යන්න පුළුවන් කට්ටිය හැමින් යන්. ඒවා කරනවා. එතකොට ඒකත් හරි. තුන්වෙනි කාරණේ තමයි
අපි ඕගොල්ලන්ගේ දොරට වැඩියා ගමේ මුළුතැන්ගේ අවන්හල් ජාලාව. හරිද? ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඒක වැඩ සියල්ල මේ වෙනකොට කෙරෙමින් පවතිනවා. ඒ ගැන දුක් වෙන්න එපා. ඒ ගැන ගොඩාක් කට්ටිය මං හිතන්නේ 400ක් 500ක් විතර ලංකාවෙන් ඉල්ලුම් කරලා තියෙනවා. ඉල්ලුම් පත්‍ර ඇවිල්ලා තියෙනවා අවන්හල් ජාලාව සම්බන්ධව. එතකොට ඇමරිකාවේ වොෂින්ටන් DC වල ගමේ මුළුතැන්ගේ සිංහලෙන් ලෝගෝ එකත් එක්ක මුළු ලෝකෙටම පේන්න මම ඔක්තෝබර් 1 වෙනිදා වෙනකොට ගහනවා. ගහනවම තමයි. හරිද? ගමේ මුළුතැන්ගේ කියන නම ඇමරිකාවෙත් ගහනවා. හරිද? කැනඩාවෙත් ගහනවා. ජපානෙත් ගහනවා. දැනට මේ වෙනකොට අපිට ඒ රටවල් තුලින් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. හිතවත්තු. එතකොට ඒ ගැන දුක් වෙන්න එපා. ලංකාවෙත් ඒ ජාලේ ඒ විදිහටම යනවා. හරිද? මගේ ගාව කලබලෙන් වැඩ නැහැ. ඊට පස්සේ මේක ලොකු ආඩම්බරයක්. යකෝ අපේ සිංහල වචනයක් ලෝකේ ඕන තැනක ගහලා තියෙනකොට හිතපංකෝ කොහොමද කියලා KFC McDonald's Subway උන් අස්සේ අපිත් ගිහිල්ලා ශ්‍රී ලංකන් ගමේ මුළුතැන්ගේ කියලා ගහලා තියෙනකොට හිතපියකෝ යකෝ මොන ආඩම්බරයක්ද කියලා. ඈ ඉන්දියාවේ උන්ගේ රෙස්ටොරන්ට් කීපයක් විතර තියෙනවා. ඒ අස්සේ සිංහලෙන් ගහලා තියෙනවා කියන්නේ හිතපංකෝ අපි කොච්චර ආඩම්බර ජාතියක්ද කියලා. මීට වැඩිය මොනවද උනේ අපිට? අපි එතනට යනවා. ඊළඟට සින්දු කාමරේ ගමේ මුළුතැන් මේක විශාල ප්‍රොජෙක්ට් එකක්. මේ ගැන තේරුම් ගන්න මහන්සි වෙන්න එපා. ඒක තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ. හැබැයි අපි කියන දේ කරන්න. ඊළඟ එක තමයි ගමේ මුළුතැන්ගේ සින්දු කාමරේ. ගමේ මුළුතැන්ගේ සින්දු කාමරේ කියන්නේ මේක මේ විහිළුවක් නෑ. ඔන්න දැන් ටීකට ඉස්සෙල්ලා මගේ ඔය ගෲප්ස් වල ඉන්න ළමයි, ඔය කාමර වල ඉන්න ළමයි දන්නෝ මගේ නීති කොහොමද කියලා. මම ටිකක් දරුණු නීති එක්ක වැඩ කරන පුද්ගලයෙක්. ඒ කියන්නේ මම කිව්ව දේ වෙන්න ඕනේ ගෲප් එකේ. ඒකේ බයිලා ගහන්න බෑ. ඒක ඇතුලේ ගිහිල්ලා තමන්ට ඕනේම කරන්න බෑ. හුරුතල් වෙන්න, hina වෙන්න ඒව බෑ. කියන්නේ මොකද්ද? ගිය වැඩේ කරගන්න ඕන. මොකද උඹලට හොඳින් හරි නරකින් හරි පාර්ට දාන්න ඕනේ. බැරි උන් හැමතැනම ඉන්නවා. මම ඉස්කෝලේ යන කාලෙත් ඉගෙන ගන්නකොට පන්තිය හිනස්ස පන්තිය හිනස්ස මේ නොමග යවනේ උන් දෙතුන් දෙනෙක් හිටියා. උන් අන්තිමට කුඩු ගහලම ජීවිතේ නැති වුණා. ඒ වගේ දැන් අපේ ওই කාමර ඇතුලේ ඇවිල්ලා ඒවා ඒකේ අර මොකද්ද ඒ අර ඔක කියන්නේ මේ රිද්ම් එක වෙනස් කරන්නේ මම ඒ වෙලාවෙම අයින් කරනවා. දැන් සින්දු කාමරේ එකෙක් ඇවිල්ලා ජොබ් හොයලා දෙන්න. කාටද ජොබ් කවුද කෙල්ලෙකුට ජොබ් එකක් හොයලා දෙන්න ඒකේ කතා කරනවා. ඒ වෙලාවෙම අවුට්. උඹට ජොබ් හොයලා දෙන්න ඕන නම් මේක ඇස්සෙන්න එපා. වෙන කොහෙට හරි ගිහලා ජොබ් හොයලා දීපන්. එහෙම නැත්නම් පත්තරයක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා කෙල්ලොන්ට ජොබ් හොයලා දීපන්. මේ මගේ ගාව නෑ ඒවා. අවුට්. තව එක්කෙනෙක් මොකද්ද ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා. අවුට්. බලගේ ඇඩ්වර්ටයිස්මන්ට් ගිහලා දාගන්නේ වෙන තැන්වල. මෙහෙ බෑ. එහෙම තමයි මගේ වැඩ. ඔය කාමර වල ඉන්න හැම දරුවෙක්ම දන්නවා මම තාත්තා කෙනෙක් වගේ පුද්ගලෙක්. මම වැඩ කරන්නේ එහෙම. ඒ වගේම දක්ෂයන්ව මම වෙනම එළියට අරගෙන ඒගොල්ලන්ව වෙනම පාරට ගෙනියනවා. සින්දු කාමරේ වෙන්නේ මොකද්ද කියලා මම අද කියන්නම්. සින්දු කාමරේ මගේ බලාපොරොත්තුවක් තියෙනවා දවසකට එක දවසට එක සින්දුව ගානේ මේකේ පෝස්ට් කරන්න. මොකද ඒ දක්ෂතා තියෙන දරුවන්ගේ කටහඬවල් හදන්න ඕනේ. ඊළඟට ඒ දක්ෂතා තියෙන දරුවන්ට මියුසික් වීඩියෝස් කරවන්න ඕනේ. ඒවට වියදම් කරන්නේ මම. මියුසික් වීඩියෝස් කරවන්න ඕනේ. ඒ දක්ෂතා තියෙන දරුවන්ට අන්තර්ජාතික වශයෙන් ස්ටේජ් එකක් හදලා දෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ලංකාවේ මියුසිකල් ෂෝස් වලට ඊළඟට ලංකාවේ හැම ඉස්කෝලයක් ගාව මේක ඉස්කෝලවලට ගොඩාක් ලොකු ප්ලෑන් එකක් එක්ක කරන වැඩක් තමයි සින්දු කාමරේ කියන්නේ. ඔය තව එකක්. මං එකින් එක තමයි හද එළියට එන්නේ. ඊළඟට අපේ දේශීය මේ බෑන්ඩ්ස් සංගීත කණ්ඩායම්, දේශීය සංගීත කණ්ඩායම් මේ ඔක්කොම දේශීය දේවල් පදනම් කරගෙන හැදෙන්නේ. ගොඩ නැගෙන රටක්. දේශීය දේ. අනිත් එක මගේ එක ඇතුලේ හින්දි බෑ. හින්දි නෝවේ. ලංකාව කියන්නේ ඉන්දියාව නෙවෙයි. ලංකාව ඇතුලේ තව ඉන්දියාවක් හදන්න දෙන්න බෑ. හරිද? අපි ගිහිල්ලා ඉන්දියාවේ ලංකාවක් හදන්නෙත් නෑනේ.
තොපි ඇවිල්ලා මේකේ ඉන්දියාව හදන්නත් එපා. ඒක හින්දා මේක ඇතුලේ ශ්‍රී ලංකාව මිසක් මේක ඉන්දියාව නෙමෙයි. ඒක හින්දා මේකේ හින්දි සින්දු බෑ. හින්දු සින්දු වෙන ඕන තැනක පුළුවන් මාත් එක්ක බෑ. ඒක හින්දා ඒක තමයි මගේ කන්සෙප්ට් එක. අපේ රටේ දේවල්, අපේ රටේ සංගීතය, අපේ රටේ සාරධර්ම, අපේ රටේ නාට්‍ය හා රංග කලාව, අපේ රටේ ප්‍රෞಢ ඉතිහාසය, අපේ රටේ සාහිත්‍ය අපි උඩට ගන්නේ. අපි උඩට ගන්නේ ඒවා. අපි ගන්නේ නෑ ඉන්දියාවේ සාහිත්‍යයයි, ඉන්දියාවේ ඉතිහාසයයි, ෂේක්ස්පියර්ගේ ඒවා ඉගෙන ගන්න ඕනේ තමයි අපි ඒවා ඉගෙන ගන්නවා හැමදේම. නමුත් ඒවා මෙහි ඇවිල්ලා කොන්ක්‍රීට් කරන්නේ නැහැ. මෙහි ඇවිල්ලා පිලර්ස් කරන්නේ නැහැ. මේක ලංකාව. මේ රට බිහි වෙන්නේ ශ්‍රී ලංකාව කියන අභිමානයත් එක්ක. එහෙමයි මේ රට ගොඩ නැගෙන්නේ. එහෙමයි ඒකයි ගමේ මුළු තැන්ගෙන් අපි පටන් ගත්තේ. ඇයි ඒ ගමේ මුළු තැන්ගේ කියන එක අපි දැම්මේ? ඒක ගොඩාක් හිතලා දාපු නමක්. ගෙදර ගමේ මුළු තැන්ගෙන් තමයි අපි මේ ලෝකෙට ජාතක වුණේ. අපි මේ ලෝකෙට ජාතක වුණේ. අපේ අනන්‍යතාවයේ තියෙන්නේ මිරිස්ගලේ. අපේ අනන්‍යතාවයේ තියෙන්නේ වංගෙඩියේ. අපේ අනන්‍යතාවයේ තියෙන්නේ කටුමැටි ගහපු කුස්සියේ. අපේ අනන්‍යතාවයේ තියෙන්නේ කුල්ලේ. අපේ අනන්‍යතාවයේ තියෙන්නේ කුරහන් ගලේ. අපේ අනන්‍යතාවයේ තියෙන්නේ ගොමමැටි ගාපු බිමේ. අපි අමතක කරා එක. අපි අමතක කරා එක. අපි ඇඳගත්ත වෙන දේවල්. අපි ගත්ත අනින් මිනිස්සුන්ගේ දේවල්. ඒකයි අපිට උනේ. අපි ඉදිරියේදී අපේ නිෂ්පාදන මේරයි ලෝකෙට එළියට දානවා. දේශීය නිෂ්පාදන. අපේ ලංකාවේ බයිසිකල් හදන්න පටන් ගන්නවා. අපේ ලංකාවේ වාහන හදන්න පටන් ගන්නවා. අපේ ලංකාවේ යන්ත්‍ර සූත්‍ර හදන්න පටන් ගන්නවා. මේ මුළු රටම වැඩබිමක් වෙන දවසක් එනවා. ගමේ මුළු තැන්ගේ හරහා. ඒක තමයි මේ තීම් එක. මේ තීම් එක ඒක. ඒකයි මම ඔයගොල්ලන්ට කියන්නේ මේකට හැමෝම එකතු කරගන්න ඕනේ. හැමෝම එකතු කරගන්න ඕනේ. එක මිනිහෙක්වත් මේ රටේ ඉපදුනා නම් ඌ හලලා අපි යන්නේ නැහැ. අඳගලු බිහිරි මිනිස්සුන්ගේ තියෙන දක්ෂතාව අපි ගන්න ඕනේ. ඒක තමයි මේ රටේ ජවය. ඒක තමයි මේ රටේ දියුණුව. ඉංග්‍රීසි කතා කරගන්න බැරි ගොවියා රජෙක් කරන්න ඕන මේ රටේ. ඒක තමයි අපේ සටන. ඒක තමයි මේ ඉදි වෙන්නේ ගමේ මුළු තැන්ගේ හරහා. ඒකින්ද ඔයගොල්ලෝ කලබල වෙන්න එපා මේක තේරුම් ගන්න. කියන වෙලාවට කියන දේ කරන්න. එච්චරයි. ඉතින් මම හෙට අනිද්දා ගමේ මුළු තැන්ගේ සාහිත්‍ය ක්ලබ් එක. ගමේ මුළු තැන්ගේ ඉතිහාස ක්ලබ් එක. ওই විදිහට ක්ලබ්ස් ගණනාවක් දිගට වෙනවා. හරියට මහා ගහක අතු රිකිලි පුංචි පැලයක් තුලින් එළියට එනවා වගේ. මම හොඳට සාහිත්‍ය හදාරපු මිනිහෙක්. මම හොඳට ඉතිහාසය හදාරපු මිනිහෙක්. මට හොඳ කතිකත්වයක් තියෙන මිනිහෙක්. ඇයි මට මේ දේවල් ලැබුණේ? මම ඉගෙනගත්තු පාසලේ ඒක මම ඉගෙන ගත්තේ ටිකක් මම කැමති නවව කියන්න. ටිකක් ප්‍රසිද්ධ පාසලක ලංකාවේ. මේ ඒ ප්‍රසිද්ධ පාසලේ සමිති සමාගම් තියුණා නම් 100ක්. ඒකේ 99කම එක්ක සභාපති මම, එහෙම නැත්නම් ලේකම් මම. හැබැයි මම ක්‍රීඩා කරලා තියන්නේ අඩුවෙන්. මම අරව තමයි කරලා තියන්නේ ගොඩක්. ඉතින් ඒවා තමයි මේ එළියට එන්නේ. මම මැරෙන්න ඉස්සෙල්ලා මේවා එළියට දානවම තමයි. ගොඩ නගලා තමයි මැරෙන්න ඕනේ. අන්තිම උස්ම මේ පාතාලයට යවන්න ඕනේ ලංකාව ගොඩ නගලා. මම ඔයගොල්ලන්ට කියන්නේ නැති වීඩියෝ එකක් ඉස්සර කවදාරි දවසක දිනුණු වෙච්ච දවසක මම ලංකාවට එනවා කියලා. එදාට තමයි මම ලංකාවට එන්නේ. එතකන් එන්නේ නැහැ. ලංකාව දිනුණු වෙච්ච දවසක තමයි මම එන්නේ. මට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක්ක මං එනවා නම් එන්නේ දිනුණු වෙච්ච රටකට තමයි කකුල තියන්නේ. හැබැයි ප්ලේන් එකෙන් බෑලා වඳින්නේ නැහැ. හරිද? සමහර වචන කියනකොට ළමයි මට ගොඩක් කට්ටිය කියනකොට මට හරි ලැජ්ජයි. ඒ වචනවල හැල්ලුවක් වෙලා. දැන් මොටිවේෂන් දුබින්ද කියලා කියනකොට මං ටිකක් මොටිවේෂන් කෑල්ලට දැන් කැමති නැහැ. ඒක චොර වෙලා තියෙන ඉඳලා. ඒක කියන්න එපා. ඒක කියන්න එපා. සමහර වෙලාවට මට මගේ ගම ගැන කතා කරන්න බෑ. මොකද ගම චොර කල්ලා තියෙන ඉඳලා මේ හිටපු යෝ. ඔය වගේ වචන තියෙනවා. මේ මම දැන් කැමති නැහැ පාවිච්චි කරන්න. අපි අලුත් concept එකක් එක්ක තීම් එකක් එක්ක ඉස්සරහට යන්නේ. ඉතින් ගමේ මුළු තැන්ගේ කියන එක මේ වෙනකොට ඉතාමත් හොඳ ප්‍රගතියක් ලැබමින් ඉස්සරහට යනවා.
ඉතින් දැන් මම ඕගොල්ලන්ගෙන් මෙන්න මේ පුංචි උදව්ව ඉල්ලනවා. හරිද? මට තවත් මේක විමධ්‍යගත කරන්න ඕනේ. ඔබ ලංකාවේ ඉන්න කුමන හෝ දක්ෂතාවයක් තියෙන පුද්ගලයෙක් නම් දක්ෂතාවය පමණක් ලියන්න. මම පීනන්න දක්ෂයි. මම සාහිත්‍යයට දක්ෂයි. මට කවි ලියන්න පුළුවන්. මට අරක ලියන්න පුළුවන්. මට මේක ලියන්න පුළුවන්. මට ගොවි කම ගැන තියන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයගොල්ලෝ දක්ෂතා ලිව්වොත් මට ඔයගොල්ලන්ගේ දක්ෂතා වලින් ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. මගේ ගෲප්ස් වල මං කියලා තියෙන්නේ මේ රට ගොඩ නැගෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ අදහස් වලින්. ඒගොල්ලෝ මගේ අදහස් කියනකම් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. නෑ. ඒ ගොන්නු දක්කපු යුගයේ ඉවරයි. ලංකාවේ මිනිස්සුන්ගේ කටින් එන අදහස් තමයි මේ මව්බිමේ යථාර්ථයක් බවට පත් වෙන්නේ. ඒකින්ද මම මේ ළමයි හැමෝන්ටම කියලා තින්නේ ඕගොල්ලන්ගේ අදහස් ලියන්න ඕනේ. ඒ අදහස් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම තමයි සහෝදරවරුනි මේ ලංකාවේ හින්දි සින්දු වලට මම කැමතියි. නමුත් හින්දි සංස්කෘතියක් වෙන්න දෙනවට මම කැමති නැහැ. ඒකින්ද ගමේ මුල්තැන්ගේ කොතනකවත් හින්දි කතා කරන්නේ නැහැ. හින්දි සින්දුත් නැහැ. අපි ඉන්දියාවට ඉස්සෙල්ලා දියුණු වෙලා පෙන්වන්න ඕනේ. අපි ඉන්දියාවට ඉස්සෙල්ලා දියුණු ජාතියක් වෙලා පෙන්වන්න ඕනේ. පුළුවන් කරන්න. 65600 කියන්නේ වගේ 60 ගුණයක් විශාල රටක් ඉන්දියාව. මම ඉන්දියාවේ අවුරුදු 4ක් නැවතිලා ඕකුන්ට ලියලා දුන්න කන්සෙප්ට්. ඕගුල්ට ලියලා දුන්න මිනිහෙක් කන්සෙප්ට් අවුරුදු 4ක් නැවතිලා ඉන්දියාවේ. නමුත් ලංකාවේ එක්කත් මගෙන් පිටු 2ක රචනාවක්වත් ලියාගත්තේ නැහැ. උන් මාව එලෙව්වා. උන් මට තනක් දුන්නේ නැහැ ওই රටේ. උන් මට මාව නැති කරන්න බැලි ওই ලංකාවේ ඉන්න පාලකයෝ. මම අන්තිමට ඉතාලියේ ඉඳලා 2009 යුද්ධේ නැවතිච්ච වෙලාවේ 2009 නේ මම ආවිල්ලා මුළු උතුර නැගෙනහිර ඇතුළු දියතලාව බේස් කරගෙන මේ රටේ හිටපු සියලුම යුද හමුදා නිලධාරීන්ට ඔය හොටෙල්ස් හමුදාවේ හොටෙල්ස් වල තියෙන අය ඔක්කොම පුහුණු කරා. එක රුපියලක් ගත්තේ නැහැ මේ රටෙන්. එක රුපියලක් ගත්තේ නැහැ ඔය රටෙන්. මම නිදාස් අධ්‍යාපනය ඉගෙන ගත්ත එකට මම වන්දි ගෙවන්නේ. මම අවුරුදු 18ක් ඉගෙන ගත්තා ඔය රටේ. මගේ ඩිග්‍රී එක ගත්තෙත් ඔය රටේ නිදාස් අධ්‍යාපනයේ පින් සිද්ධ වෙන්න. එහෙනම් මගේ යුතුයකම ඔය රට ගොඩ දාන එක. මගේ දැනුමේ මම ලංකාවට ඇවිල්ලා එදත් වැඩ කරා. ඊට පස්සේ මම ආයි ගියා. මේ සාමාන්‍ය ලංකාවේ සිටිත තමයි වැඩ ගාරගෙන ටිකක් උඩට එනකොට පුකට පයින් ගහනවා. ඒක තමයි ලංකාවේ තියෙන මජර සිස්ටම් එක. ඒක වෙන්න දෙන්නේ නැහැ ගමේ මුළු තැන්ගේ. මම කවමදාකවත් ලංකාවට එන මිනිහෙක් නෙවෙයි. මම කවමදාකවත් ලංකාවට එන්න අදහසකුත් තියෙන මිනිහෙක් නෙවෙයි. හැබැයි මම මේ ගමේ මුළු තැන්ගේ යථාර්ථයක් කරනවා ලංකාවේ. ඒක මට කරන්න පුළුවන්. මොකද මම දේශපාලනය නොකරන හින්දා. ඉතින් මේ විදියට ඔන්න මම උඩ පින් කරලා ඇති. මම කරලා තියෙන දේවල් මොනවද කියලා. තවත් තියෙනවා පෙන්නන්න. මේ ලෝකේ ඕගොල්ලෝ වෙනුවෙන් කරපු දේවල්. ඒවා පොඩ්ඩ පෙන්නන්න. මොකද ඇත්තටම ඕගොල්ලෝ මාව දැනගෙන හිටියෙත් නැති වෙන්න එක හේතුවක් තමයි මම ලංකාවේ ඉගෙන ගත්ත හැටිය මම ලංකාවෙන් පිට ගියා. 1991 මම ලංකාවෙන් පිට ගිහිල්ලා මම ලංකාවට ආවේ ඇත්තටම කියනවා නම් වැඩිම වුණොත් මං හිටියේ මාස 6යි අවුරුද්දයි ලංකාවේ හිටියේ. ඒ කියන්නේ කෙටි නවාතැනකට ආවට පස්සේ ටික දවසක් ලංකාවේ හොටෙල් එකක වැඩ කරනවා ආයි රට යනවා. ටික දවසක් වැඩ කරනවා ආයි රට යනවා. ඔහොමයි. ඉතින් ඕගොල්ලෝ මාව දැනගන්න විදියක් නැහැ. මගේ විස්තර. ඉතින් මම අන්තිමටම ලොකු ජර්නි එකක් ගිහිල්ලා තමයි මේ සමාජ මාධ්‍ය හරහා මේක දැන් දාලා තින්නේ. ඉතින් ඒක හරි. දැන් ඕගොල්ලන්ට යම්කිසි වැටහීමක් වෙනවා ඇති. අපි ඉදිරියේදී අපි යන්ත්‍රතෝ සූත්‍රات මේ ගමේ මුල් තැන්ගේ හරහා නිෂ්පාදනය කරනවා. දේශීය දේවල් වලට නිෂ්පාදනය කරන්න අපි ඉඩ දෙන්නේ. ඒවට තමයි අපි සල්ලි දෙන්නේ. ඒවට තමයි අපි සල්ලි දීලා පම්ප් කරන්නේ මේ ලංකාවේ දේවල් වලට විතරයි. පිට රට දේවල් වලට අපි ආයිත් මේව කරන්නේ නැහැ. ඒක ඉවරයි. අවුරුදු 74ක් එක්ක ඒක තිත තිබ්බා. ඉවරයි. ආයි මේ රට දියුණු වෙනවා නම් දියුණු වෙන්නේ අපේ දේශීය නිෂ්පාදන තුලින්. දේශීය කර්මාන්ත තුලින්. ඒකයි මම කිව්වේ අපි ඔක්කොම එක ටීම් එකකට එකතු වෙන්න ඕනේ. එක අරමුණකට මේක දුර යන අරමුණක් හින්දා.
මේක කරයින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අද වෙනකොට ඔයගොල්ලෝ කියන්නේ මමත් හරි ආසයි මේ අපේ ඇඩ්මින් සෙට් එකම සින්දු කාමරේ ඉන්නේ. කොච්චර සතුටුයිද කියන්නකෝ. කොච්චර හිතට සැනසීමක් එනවද කියන්නකෝ. මිනිහෙකුට අඩු ගානේ තියෙන මානසික ප්‍රශ්නෙන් මිදෙන්න හරි අර සින්දු කාමරය ඇතුලේ හැසිරෙන විදිය බලන්න කොච්චර ලස්සනයිද කියලා. මිනිසුන්ගේ අදහස් කතා කරන විදිය. ලංකාවේ මිනිහෙකුට මේ අදහසක් කතා කරන්න බෑනේ. නෑ ඔක හරියන්නේ නෑ. මං කියලාත් ඒගොල්ලන්ට කිව්වා. ඕගොල්ලන්ගේ අදහස් තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ඒකින්ද අපි මේ විදිහට කරනවා. ඉතින් දැන් ඉදිරියේදී අපි සාහිත්‍ය ගැන කිව්වොත් ඔබ සාහිත්‍ය දක්ෂයෙක් නම් ඔබ සාහිත්‍ය පිළිබඳ විශාරදයෙක් නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න අපිට උදව් කරන්න මේ රට ගොඩනගන්න ස්වේච්ඡාවෙන් ඔබේ දැනුමෙන් උදව් කරන්න. මොකද ඔන්ලයින් තියෙන හින්දා අද මේ වාහන අරගෙන යන්න දෙයක් නැහැ. ඔන්ලයින් හරහා අපිට උදව් කරන්න පුළුවන්. ඉතින් මං මේ රටේ ඉන්න ගුරු මව්වරුන්ට ගුරු පියවරුන්ට ආරාධනා කරනවා. ඔබ රිටයර් වෙච්ච ටීචර් කෙනෙක් වුණත් කමන්නේ එන්න ඉස්සරහට ඔන්ලයින් අපිත් එක්ක වැඩ කරන්න මේ අහිංසක දරුවන්ට උගන්වන්න උදව් කරන්න. මොකද අධ්‍යාපනය අපි දුන්නේ නැත්තම් මේ ළමයින්ට ඉවරයි. කල්ල තෝනිම જાතියක් වෙනවා ඊට පස්සේ. දැන් අපිට කරන්න තියෙන පළවෙනිම දේ තමයි අධ්‍යාපනයත් එක්ක නැගිටින එක. අධ්‍යාපනයත් එක්ක නැගිටින්න ඕනේ. කියන්නේ අධ්‍යාපනය ළමයින්ගේ මොළයට දෙන ගමන් අපි නැගිටින්න ඕන. අධ්‍යාපනය මොළයට දෙන්නේ අර ඉස්කෝලවල් වල ක්‍රමයට නෙමෙයි අපි. අපි දෙන්නේ අධ්‍යාපනයේ ඕස්ට්‍රේලියාව සහ යුරෝපේ රටවල් ඔබට අධ්‍යාපනය දෙන ක්‍රමයට. අන්න ඒකයි අපේ ඔබේ ඉස්කෝලේ ගුරුවරයාගේ අතර තියෙන වෙනස. මොකද අපේ සිස්ටම් එකේ හැම එකේම තියෙන්නේ මොඩර්න් එඩියුකේෂන් සිස්ටම් එක. මොඩර්න් එඩියුකේෂනල් සිස්ටම් එක තමයි ගමේ මුළු තැන්ගේ ඇතුලේ තියෙන්නේ. අපි නෝට් දෙන්නේ නැහැ. self studies. අපි දෙනවා ඔයගොල්ලන්ට learning materials. ඉගෙන ගන්න ඕන දත්ත සහ ඉගෙන ගන්න ඕන පරිශීලනය කරන්න ඕන ග්‍රන්ථ අපි ඕගොල්ලන්ට දෙනවා. ඒ ග්‍රන්ථ ඔයගොල්ලෝ පරිශීලනය කරන්න ඕනේ. නැතුව ගිරව වගේ ගුරුවරයා කියනකොට අපි ලියාගෙන ඒ බයිලා නැහැ. මේ අපේ ගමේ මුළු තැන්ගේ උගන්වන හැම එකක්ම යුරෝපේ සහ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ක්‍රමේ තියෙන දේවල් තමයි අපි ඕගොල්ලන්ට උගන්වන්නේ. ඒ අධ්‍යාපන ක්‍රමේ තමයි මේක ඇතුලේ තියෙන්නේ. මේ groups ඇතුලේ තියෙන්නේ. self studies and the group studies. හරිද? self and group. එතකොට කණ්ඩායම් ස්ටඩීස් ඒකයි ඔය අපි කණ්ඩායමක් අරගෙන භාගයට නවත්තන්නේ. මොකද අපිට මේක ඇතුලේ වෙන තොගයක් අරගෙන වැඩේ චොර කරගන්න බැරි හින්දා. එක කණ්ඩායමක් සෙට් වෙනකොට ඒගොල්ලෝ අනිත් අයට උදව් කරනවා. ඒකයි අපි පොඩ්ඩ මේක ඇතුළට මිනිස්සු ගන්නෙ. එක පාට ගන්නෑ. දැන් තව මම හිතන්නේ අද තව ටිකකින් අපි අයින් කරනවා පෝස්ට් එක සින්දු කාමරේට එන්න බෑ. එච්චරයි. මේ දැන් එන කට්ටියක් විතරයි. එහෙමයි. 200යි ගන්නේ 200න් අපි නවත්තනවා. ආයිත් අපි ඉස්සරහදි දවසක ඇඩ්වර්ටයිස් කරන්නම්. ඒ වෙලාවට ඒ අදාළ අංකෙට ටෙක්ස්ට් කරන්න. මේ WhatsApp කරන්න. ඉතින් අන්න ඒ වගේ මේ වෙනකොට තියෙන අප්ඩේට් එක ගමේ මුළු තැන්ගේ සම්බන්ධව ඒක. මං හිතන්නේ ඕගොල්ලන්ට හොඳට පැහැදිලි ඇති. දැන් තව දෙයක් තියෙනවා. මේක ඇතුළට අලුතෙන් එනවනේ දැන් කට්ටිය. ඒ මිනිස්සු දන්නේ නැහැ මේක ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. කුක්විත් කියලා ඇවිල්ලා මෙන්න යකෝ සින්දුය. මම මේ එන අයට කියන්නේ කරුණා කරලා මේක ඇතුළට ආවට පස්සේ එකපාරට ප්‍රශ්න අහන්න එපා. මේ යකා මේ මොනවද කියන්නේ? මේක ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා අහන්න එපා. මේක ඇතුලේ මොකද්ද වෙලා තියෙන්නේ පහුගිය සුමාන 2-3 කියලා පොඩ්ඩක් මේක බලන්න. බලනකොට ඕගොල්ලන්ට තේරෙයි. දැන් මේක ඉන්න මිනිස්සු ටික දන්නවා මේක ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේ අලුතෙන් එන අයට කියන්නේ ඕගොල්ලෝ එන්න ඇවිල්ලා බලන්න. බලලා ඕගොල්ලන්ට හිතෙනවා නම් මේක හොඳයි කියලා මේක ඇතුලේ ඉන්න. නැත්තම් යන්න අර බුදුබණේ කියලා තියෙනවා වගේ බලකිරීමක් නැහැ. ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඕන කෙනෙකුට යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගමේ මුළු තැන්ගේ අද වෙනකොට ඉන්න ඉතාමත්ම ස්ථාවරත්වයක් තියෙන අඩිතාලමක ඒ වගේම ඕගොල්ලෝ අහන්න ඕගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා නම් කොහොමද අපේ ගෲප්ස් වැඩ කරන්නේ කියලා ඉතාමත්ම හොඳට වැඩ කරනවා. බයිලා මුකුත් ඒව ඇතුලේ නැහැ. ඒ වගේම තව එකක් කියන්න තියෙනවා. යම් කිසි කෙනෙක් අපේ ගෲප් වලට ඇවිල්ලා හොඳට අහගන්න මේක. අපේ ගෲප් වලට ඇවිල්ලා එයා left to nothing. එයා විසින් අපෙන් අයින් වෙලා ගියොත් ඒ ගෲප් එකකින් එයාට ආයි කවමදක්වත් අපේ ගාව දොරවල් ඇරෙන්නේ නැහැ. ඔක හොඳට මතක තියාගන්න. අපි ගාවට ඇවිල්ලා අපේ ගෲප් එකකින් ඉවත් වුණොත්
ඒ කියන්නේ අපි දන්නවනේ අපිට එනවනේ notification එකක් දුමින්ද left කියලා. ඒ left උනොත් left වුණාම තමයි ජීවිත කාලෙටම ආයිත් ඉන්නේ. මොකද අපි එහෙම කරන්නේ අපේ ගුණාත්මක භාවය තියාගන්න. ගුණාත්මක භාවය තියාගන්න. කාලයකට එන්නයි කාලයකට යන්නයි ඒව නෑ අපිත් එක්ක. අපි උගන්වන්නේ යුරෝප් ස්ටෑන්ඩඩ් එකත් එක්ක යන ක්‍රමයක්. ඉතින් ඒක හින්දා තමන් අපේ ගෲප්ස් වලින් එළියට යන්න ඉස්සෙල්ලා හොඳට හිතලා බලන්න ඉන්නවද නැද්ද කියන එක. යනවනම් ගියොත් ගියා ආයිත් එන්න බෑ. තව සෙට් එකක් ඉන්නෝ ඒකස්සට ඇවිල්ලා නිකන් ඉන්නෝ. නිකන් ඉන්නෝ. උන් ඒගල්ලොත් අපි අයින් කරනවා. මොකද ඒකේ ඇතුලේ ඇවිල්ලා මේකේ මොකද්ද වෙන්නේ කියලා බලන්න අපිට ඇඩ්මිනිස්ට්‍රේෂන් බෝඩ් එකක් ඕනේ නැහැ. දැන් සක්‍රියව වැඩ කරන ළමයින්ට තමයි අපි රටේ තැන දෙන්න ඕනේ. ඒක හින්දා ඔය නිකන් ඔය එහෙම ඉන්න ඕනේ ඉස්කෝලවල. ඉස්කෝලේ යන්නම් වාලේ යන්නේ උන්. අන්න ඒ වගේ මේ ගෲප් එක ඇතුළට ඇවිල්ලා ගෲප් එක ඇතුලේ නිකන් ඉන්නෝ. මුකුත් කරන්නේ නැහැ. ඔය ඉන්නෝ. තව මිනිහෙකුට තියෙන අවස්ථාවක් නැති කරලා අර ඉගෙන ගන්න උමනාවක් තියෙන මිනිහෙකුට තියෙන අවස්ථාවක් නැති කරලා ඌ ඒකස්සට වෙලා නිකන් ඉන්නවා. බුදි. ඉතින් ඒගොල්ලෝ ගැන අපි බොහොම සැලකිලිමත්ව බලන් ඉන්නවා. මම නෙමෙයි මම ඕවා කරන්නේ නැහැ. මේ කට්ටියට විමධ්‍යගත කරලා තියෙන විමධ්‍යගත කළා. විමධ්‍යගත කරනවා කියන්නේ බලය විමධ්‍යගත කළා. ඕගොල්ලොත් කියනෝනේ ගම්මට්ටමට විමධ්‍යගත කරන්න ඕන කියලා. එහෙම තමයි මගේ ක්‍රමය. මම වැඩ බාර දීලා තියෙන්නේ. මම බලනවා ඒ වැඩ ටික හරියට කරනවද කියලා මගේ නියෝජිතය. එයා හරියට කරන්නේ නැත්නම් එයාත් ගලවනවා. ඒක තමයි මගේ ක්‍රමය. එයාත් ගලවලා එතෙන්ට හරි මිනිහෙක් දානවා. ඊට පස්සේ එයාට තියෙන රෙස්පොන්සිබිලිටි එකක් එතනින් යට ඉන්න කට්ටිය මොනවද කරන්න කියලා බලන්න. යට ඉන්න කට්ටිය කරන එක හරියට කරේ නැත්නම් ඒගොල්ලොත් ගැලෙව්වා. ඒක තමයි ක්‍රමය. ඒක හින්දා මේකස්සේ ඇවිල්ලා මේ ගෲප් ඇතුළට ඇවිල්ලා නිකන් උඩ බලාගෙන මොකක්වත්ම කරන්න එක්කෝ තේරෙන්නේ නැත්නම් දන්නේ නැත්නම් මට පෞද්ගලිකව හරි ඕන කෙනෙකුට අපේ ඉන්න ලෙක්චරර්ස්ලට එහෙම නැත්නම් මම දාලා තියෙන ඇඩ්මින්ස්ලට කතා කරන්න ඒගොල්ලෝ අනිවාර්යෙන් උදව් කරනවා. අපි කවුරුවත් කිසි කෙනෙකුට බනින්නේ නැහැ. ඒගොල්ලෝ උදව් කරනවා රයිට්. ඔයාට මේකද තියෙන ප්‍රශ්නේ එන්න අපි වට උදව් කරන්න. එහෙමයි මගේ ඇඩ්මින් පැනල් එක හදලා තියෙන්නේ. අපි ජීවිතේට බනින්නේ නැහැ කිසි කෙනෙකුට. කවුරු හරි පෞද්ගලිකව කියන්න බැරි දෙයක් අපිට කතා කරලා කියන්න පුළුවන්. කතා කරාට පස්සේ අපි කියනවා රයිට් ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද? සර් මට ඉංග්‍රීසි වචනයක්වත් තේරෙන්නේ. හරි ඉංග්‍රීසි වචනයක් තේරෙන්නේ නැත්නම් අපි ABCD කියලා පටන් ගමුකෝ. අපි පටන් ගමුකෝ ABCD කියලා මේ ඇල්ෆබෙට් එක ලියන්න. අන්න එහෙම අපි උගන්වනවා. උගන්වලා එයා ඒ ස්ටෑන්ඩඩ් එකට අරගෙන තමයි අතෙන්ට දාන්නේ. එහෙම තමයි අපි කරන්නේ. ඉතින් ඒක හින්දා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා නම් මේක ඇතුලේ අපි මට කරන්න දෙයක් නැහැ කියලා එක්ක ඌ ඇවිල්ලා PhD තියෙන පට්ට බක පඬිතෙක් වෙන්න ඕනේ. හරිද? කවුරු හරි කියනවා නම් නෑ අපිට කාටවත් ඉගෙන ගන්න විදියක් නෑ මේක ඇතුලේ කියලා ඒක බොරුවක්. මොකද අපි ඒක කවමදාකවත් නිග්ලෙක්ට් කරලා නෑ. කවුරු හරි කිව්වොත් අපිට ඉගෙන ගන්න බෑ කියලා මේ අපිට තේරෙන්නේ නෑ මේකේ වෙන්නේ මොකද්ද කියලා අපි යාට උගන්වනවා. හැබැයි නිකන් ඉන්නේ උන්ට අපි අයින් කරනවා. අපි සුමාන දෙකක් තුනක් තිස්සේ කලබල නැතුව බලන් ඉන්නවා. මෙයා මොකද්ද කරන්නේ? මෙයා මොන වගේ ඒවද රියැක්ට් කරන්නේ? කොහොමද මෙයාගේ හැසිරීම? හැම පුද්ගලයා කෙරෙහිම අපේ කට්ටිය බොහෝම සාවධානව බලන් ඉන්නවා. ඒගොල්ලන්ගේ ජොබ් එක ඒක. එතකොට ඒගොල්ලන්ට තේරුණාම මෙයා මුකුත් කරන්නේ නැහැ කියලා එයාට කියන්නෙත් නැහැ. අපි ආව අයින් කරලා දානවා. එච්චරයි. මොකද අපිට ඕනේ වැඩ කරන්න පුළුවන් දියුණු වෙන්න අවශ්‍ය තමන්ගේ ජීවිතයේ අනාගතය හදාගන්න ඕන කොට්ටාසයක්. නැතුව මේක ලයික් ගන්නයි, Facebook එකේ ප්‍රොමෝට් වෙන්නයි, YouTube එකේ ප්‍රොමෝට් වෙන්නයි කරන වැඩසටහනක් නෙවෙයි. මම ප්‍රොමෝෂන් මට ඕනේ නැහැ. මට ප්‍රොමෝෂන් ඕනේ නැහැ. මොකද මට වැඩක් නැහැ ඒවා. මම ඒවා බලාපොරොත්තු වෙන්නේ නැහැ කාගෙන්වත්. නමුත් මම නොදැනුවත්ව ලංකාවේ මාධ්‍යවල සහ පත්තරවල මං ගැන කතා කරමින් පවතිනෝ කියලා මට කීප දෙනෙක් කිව්වා සහ මේ ස්ක්‍රීන්ෂොට් එවලා දිනුනා. ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙකුට මං ගැන කතා කරන්න පුළුවන්. හැබැයි මම කිසිම කෙනෙකුට කියන්නේ නැහැ මං ගැන කතා කරන්න කියලා. මොකද මට ප්‍රොමෝෂන් ඕනේ නැහැ. මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඕගොල්ලන්ගේ ලයික් ගන්නයි, ෆලෝවර්ස්ලා ගන්නයි, එහෙම නැතුව පත්තරවල ආටිකල් දාගන්නයි, ඒවට නෙවෙයි. මගේ ආටිකල් එක යන්න ඕනේ කොහෙද දන්නවද? UN එකේ. අන්න ඒක මම බලාපොරොත්තු වෙනවා. මගේ ආටිකල් එක යන්න ඕනේ යුරෝප් පාර්ලිමේන්තු එකේ. මගේ ආටිකල් එක යන්න ඕනේ UK පාර්ලිමේන්තු එකේ. ඒක මම බලන් ඉන්නවා.
මට මේ ලංකාවේ පත්තරයි YouTubersලයි Facebookුයි මට නම් මොකක් එපා. මට මොකක්වත් එපා. හරි? මම අරව දිහා මම බලන් ඉන්නවා. මගේ ටාගට් එක එතන. ඕගොල්ලන්ගේ ටාගට් එක මට වැඩක් නැහැ. ඕගොල්ලෝ කතා කරන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ඒ ගැන බලාපොරොත්තුවක් නැහැ. ඒකත් හොඳට කියන්න ඕනේ. කවුරු කොහේ හරි තැනක මගේ ආත්ම ගරුත්වය කෙලසනවා නම් ඒක මට වහාම රපෝර්ට් කිරීමත් ඔබේ යුතුයකම. එච්චරයි. ඒ වෙනකොට ගමේ මුළු තැන්ගේ ඉතාමත් ලස්සනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. බොහොම ස්තුතියි ඔබේ සහයෝගයට. ඒ විතරක් නෙවෙයි හරීම සුන්දර මිනිස්සු ඉන්නේ. මං හැමදාම කියන වගේ අපිට මේ ගමන යන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. මොකද ලංකාවේ මිනිස්සු හරි උවමනා වෙලා තිබිච්ච වැඩක් මේක මට පේන්නේ. මිනිස්සුන්ට උවමනා වෙලා තියුණු වැඩක් තමයි මේ පටන්ගෙන තියෙන්නේ කියලා මට තේරෙනවා. මොකද ඒගොල්ලන්ගේ තියෙන උනන්දුවත් එක්ක. හරි. ඉතින් ඒකයි. ඉතින් ගමේ මුළු තැන්ගේ මේ වෙනකොට තව යනවා. දැන් මට ඕනේ සාහිත්‍ය සම්බන්ධව සහ ඉතිහාසය සම්බන්ධව හොඳ දැනුම තියෙන ගුරුවරු දෙන්නේ. හොඳ දැනුම තියෙන ප්‍රඥාවන්ත ලාංකික පුරවැසියෝ දෙතුන් දෙනෙක් මාත් එක්ක එකතු වෙන්න. අපේ සාහිත්‍ය, ඉතිහාසය, කවි, ගායනා, ජනගී, ජන කලා ඒව ඔක්කොම එළියට ගන්න ඕනේ. අපේ කෘෂිකර්මය, අපේ තිබුණු ඒ මොනවද මේ ජන කලාව ඒව ඔක්කොම එළියට ගන්න ඕනේ. මම ඔක්කොම කරලා තියෙනවා ලංකාවේ ඉන්න කාලේ. මම ඔක්කොම ඉගෙන ගත්ත මිනිහෙක්. කාටවත් කියන්න බෑ ඔය ඉගෙන ගන්නේ නැහැ කියලා. මම ඔක්කොම ඉගෙනගෙන තියෙනවා. මං ඉගෙන ගත්තේ මගේ ආසාව ඒ කාලේ. මම මේ කාලෙත් ආසයි. මගේ තාත්තත් එහෙමයි, මගේ අම්මත් එහෙමයි. අපි දේශීයත්වයට මුල් තැන දීපු දෙමව්පියෝ දෙන්නෙකුට දාව තමයි ඉපදිලා තියෙන්නේ. මගේ තාත්තා යුද හමුදා නිලධාරියෙක්. මගේ අම්මා හොඳ ඉංග්‍රීසි ගුරුවරියක්. තාත්තා මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. අම්මා ජීවතුන් අතර ඉන්නවා නමුත් වයසයි. ඉතින් එවැනි පවුල් පසුබිමක හැදුණු වැඩුණු පුද්ගලයෙක්. ඉතින් ඒවා තමයි දැන් එළියට එන්න ඕනේ සහ කරන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට මම කියන්නේ මේ වෙනකොට ගමේ මුළු තැන්ගේ ඉතාමත් සාර්ථකයි. තව තවත් ඔබේ දෑත් දිගු කරන්න. ඔබේ දෑත් දිගු කරනකොට තමයි අපිට තවත් ශක්ති වෙලා ඉස්සරහට යන්න පුළුවන්. රෙසිපි ෂෙයා කරන්න. Tamanට හිතෙනවා නම් මේක සමාජයට වැදගත් වෙයි කියලා ෂෙයා කරන්න. පුළුවන් තරම් මිනිස්සු දැනුවත් කරන්න කියන එක තමයි මම ඕගොල්ලන්ගෙන් ඉල්ලන එකම ඉල්ලීම. මොකද මිනිස්සු දැනුවත් කරොත් විතරයි මුළු රටම එකම අරමුණකට අපිට හදන්න පුළුවන්. මුළු රටම එකම අරමුණකට හදන්න පුළුවන්. ඔබෙන් මම අත් දෙක අල්ලලා කකුල් දෙක අල්ලලා වැඳලා ඉල්ලන ඉල්ලීම. ඕගොල්ලෝ හිතනවා නම් මේ කන්සෙප්ට් එක සාධාරණයි, මේකෙන් රටට දෙයක් වෙයි, මේකෙන් අපේ සමාජයට දෙයක් වෙයි, මේකෙන් අපේ අනාගතයේ පරපුරට අඩු ගානේ පුංචිම දෙයකින් හරි දෙයක් වෙයි කියලා කරුණාකරලා ෂෙයා කරන්න. ඒ වගේම මම ආරාධනා කරනවා මේ වෙලාවේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න. මොකද අපි අපේ රට අපි විසින්ම ගොඩ ගන්න ඕන හින්දා. ඉතින් ඒකට උදව් කරලා අපි එකතු වෙලා මේ ගමන ලස්සනට යන්න. චරයි කියන්න තියෙන්නේ. අපි හවුස් මේඩ් එක නවත්තන්න ඕනේ. දේශීය නිෂ්පාදන දිරිගන්නන්න ඕනේ. ගොඩාක් තියෙන දේවල් කතා කරලා කරන්න. මං හැමදාම කියන්නේ පියවරෙන් පියවර හිමීට යන්න. අපි යන්නේ ඒ දණ්ඩේ. මහා සැඩ වතුර පාරක් යන ඒ දණ්ඩක. ඒක හින්දා අපි පියවරෙන් පියවර හිමීට යන්. ආදරය, ලෙන්ගතුකම, කරුණාව, මෛත්‍රිය කියන මේ අති විශාල වටිනාකමක් ඇති මේ වචනත් එක්ක අපේ හදවත් එකතු කරගෙන මිනිස්සු එකතු කරගෙන අපිට යන්න ඕනේ මේ ගමන. මිනිස්සු අතාරලා යන්න බෑ. වට්ටලා යන්න බෑ. නැති මිනිහත් එක්කව කරගෙන අල්ලගෙන අතින් ඇදගෙන යන්න ඕනේ. ඔබට එන්න බෑ කිව්වොත් දැන් අපි පුංචි කාලේ කොහේ හරි යනකොට ඇවිදගෙන මම අනේ අම්මේ මට බෑ යන්න කියලා පුංචියෝ නවතිනෝනේ මැද. පුංචියෝ බෑ මට යන්න බෑ කියලා නවතුනාම අම්මා හරි තාත්තා හරි මොකද්ද කරන්නේ? පස්සට ඇවිල්ලා අරු වඩා ගන්න ඕනේ. නෑ එන උඹ ඔතන හිටපන් අපි යනවා කියලා අම්මයි තාත්තයි යන්නේ නෑනේ. අම්මයි තාත්තයි යන්නේ පොඩි එකාගේ කකුල් දෙක රිදෙනවා ඇති අපි ගමු කර වඩාගමු කියලා වඩා ගන්න ඕනේ. අන්නේ විදියට තමයි මේ රටේ මිනිස්සු ඉස්සරහට යන්න ඕනේ.
අන්න ඒ විදිහට තමයි මේ රටේ මිනිස්සු ඉස්සරහට යන්න ඕනේ. යන්න බෑ කියලා කිව්වොත් ගිහිල්ලා වඩාගෙන ඉස්සරහට යන්න ඕනේ. උඹලට උන්ව වඩා ගන්න බැරි නම් මං වඩා ගන්නම්. මං හරි වඩා ගන්න ඔය මිනිස්සු. උඹලට වඩා ගන්න බැරි නම් මම හරි වඩා ගන්නවා. ඒකෙන්ද අපි මේ මිනිස්සු එකතු කරන් යන්න ඕනේ ගමනක්. කිසිම මිනිහෙක් හලල යන්න බෑ. මොන දේශපාලන මතයේ වුණත් අපි මේ මිනිස්සු එකතු කරන් යන්න ඕනේ. මොන දේශපාලන මතයේ වුණත් අපි මේ මිනිස්සු එකතු කරන් යන්න ඕනේ. හැබැයි ගමේ මුළු තැන්ගිය ඇතුලේ දේශපාලනේ කතා කරන්න බෑ. ඒව බෑ. එනෙවුන්ට කියපන් වරෙන් හැබැයි පුතේ උඹ කතා කරොත් මේ දේශපාලනේ උඹ අවුට්. අන්න එහෙම තමයි සමාජය හදන්න ඕනේ. සමාජය හදන්න ඕනේ මේ විදියට. සමාජය හදන්න ඕනේ යමන් මේක ඇතුලේ ෆුල් හැපනින්. හැබැයි පුතෝ උඹ ගිහිල්ලා උඹේ මතේ ඒක ඇතුලේ කතා කරන්න ගියොත් එහම උඹ අවුට්. එන්න එහෙම කියලා එක්කන් එන්න. යාළුවෝ එක්කන් එන්නේ විදියට. අපි යන්න ඕනේ මේ ගමන. එක් එක්කත් අතාරින්න බෑ. කෝටි දෙකම උස්සගෙන යන්න ඕනේ. ඒකයි මම ඔයගොල්ලන්ට ආරාධනා කරන්නේ. ඕගොල්ලන්ගේ ශක්තිය තමයි මගේ ශක්තිය, ගමේ මුළු තැන්ගේ ශක්තිය, ඒ වගේම මේ රටේ ශක්තිය, ඒ වගේම මේ ගොඩ නැගෙන රටේ ශක්තිය. හරිද? ඒකයි මං කියන්නේ අපි හැමෝම සමගි වෙලා යන්න ඕනේ මේ වෙලාවේ. ඒක තමයි අපේ ඒකායන සිහිනය. ඕගොල්ලන්ට ඕනේ රට දියුණු කරන්නනේ අවංකවම කියනවනම්. ඒකනේ ඕගොල්ලන්ගේ හීනේ. ඕගොල්ලෝ කියනවනේ මේ රට දියුණු කරන්න බෑ, මේක කරන්න බෑ, මුන් එක්ක කරන්න බෑ, උන් එක්ක කරන්න බෑ කියලා. මම කියන්නේ කරන්න පුළුවන්. හැබැයි මෙන්න ආකර්ෂණීය නීතිය පාවිච්චි කරන්න ඕනේ. මම කිව්ව ටික පාවිච්චි කරන්න ඕනේ. ඒක හරහා අපිට ගොඩ නගන්න පුළුවන්. ඒක හරහා අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. හරි? එහෙනම් හෙටත් රැට මේ විදියට අප්ඩේට් එකක් කරනවා ගමේ මුළු තැන්ගේ මේ වනකට තියෙන ප්‍රගතිය කියලා. හැමදාම දැන් වෙලාව කීයද කියලා මම පොඩ්ඩක් බලන්න ඕනේ. දැන් වෙලාව රෑ 10යි. හැමදාම ඕස්ට්‍රේලියානු වෙලාවෙන් රාත්‍රී 9ට අපි ඔබව ලයිව් වෙනවා ගමේ මුළු තැන්ගේ ප්‍රගතිය ගැන කතා කරන්න. ඒ කියන්නේ හැමදාම ඇවිල්ලා අද මෙන්න මේ தත්ත්වය තමයි ගමේ මුළු තැන්ගේ තියෙන්නේ කියන එක කතා කරන්න. පුදුම කටහඬක් හොයාගත්තා මං. පුදුම කටහඬක් හොයාගත්තා අද. පුදුම ලස්සන කටහඬක් කෙල්ලෙක්ගේ. මං ඇහුවා කොහෙද මේක තිබුණේ? මේ කටහඬ කොහෙද තිබුණේ? මට හිතා ගන්න බෑ. මම ඒ ළමයා වෙනම ගත්තා. අරගෙන මම කිව්වා ඒ කියන්නේ ළමයා කියපු සින්දුවක් කියලා තියුණා. ඒ සින්දුවට ඉස්සෙල්ලා කියන පුංචි වචන කීපයක්. තප්පර 30ක විතර පුංචි වචන කීපයක් කියනවා. ඒක ඇහුවට පස්සේ අම්මා මට හිතාගන්න බෑ යකෝ මේ කටහඬ මම හොයපු එකක්. මම හොයපු කටහඬක් මේ තියෙන්නේ. පුදුම විදියට හිතට වදිනෝ කියන්නේ මං කස්සේ කතා කරලා කියන්නේ ටෙලිෆෝන් කෝල්ස් ගන්න නෑ මං කාත් එක්කවත්. වොයිස් රෙකෝඩින්ග්ස් විතරයි. කතා කරලා කිව්වා පුතේ මේ මට ඔයාට මෙන්න මේ ටික කරන්න පුළුවන්ද? ඔයාගේද මේ කටහඬ කියලා කිව්වම ඔව් එයාගේ කටහඬ කියලා කිව්වා. රයිට්. මට ඒ වෙනකොටම මගේ මොලේ චිත්‍රය ඇඳිලා ඉවරයි. ඒ කටහඬේ කියනකොටම චිත්‍රය ඇඳිලා ඉවරයි. වෙන්නේ මොකද්ද කියන එක. එයාව අනිවාර්යෙන් මුඩට ගන්න ඕනේ. මේ දැන් ටීකර් ඉස්සෙල්ලා මේ සින්දු කාමරෙන් හොයාගත්ත ළමෙක්. සින්දු කාමරෙන් හොයාගත්ත ළමෙක්. මේ කියන්නේ ඒ වගේ කටහඬවල් ලෝකයක් වෙනස් කරන්න පුළුවන් කටහඬවල්. ඒව ඇවිල්ලා මියුසික් නෙවෙයි. දැන් ලංකාවේ තියෙන්නේ තනිකර මියුසික්නේ. ඒ කියන්නේ මියුසික් සින්දුවේ අරුත නෙවෙයි බලන්නේ. අර කෙල්ලයි කොල්ලයි බදාගන්න එකයි, කෙල්ල ඇඳන් ඉන්න ඇඳුමයි, කොල්ල ඇඳන් ඉන්න එකයි. ඒවයින් තමයි මියුසික් යන්නේ. නමුත් ප්‍රේමසිරි කේමදාසගේ මියුසික් ඇවිල්ලා ඔය දුහුළු මලක් ගෑනු ළමයි වගේ චිත්‍රපටි වලට ලියපු මියුසික් වගේ ප්‍රේමසිරි කේමදාසගේ මොකද්ද මේ එක්ටම්ගේ ඊළඟට මේ සාගරයක් මැද වගේ තැන්වල මම සාගරයක් මැද නම් ෂුවර් නෑ ප්‍රේමසිරි කේමදාසද කියලා. නමුත් අර වගේව බලන්න මියුසික් වලටයි මිනිහාගේ හිත යන්නේ. ඒකනේ අදටත් අපේ හිතේ ප්‍රේමසිරි කේමදාස කියන චරිතය තියෙන්නේ. හරිද? දැන් ඉන්න කට්ටිය උඩට ඇවිල්ලා එකපාරට සොරස් කාලේ යටට යන්නේ මොකද දන්නවද? මිනිස්සු බලන්නේ මියුසික් වීඩියෝ එක. වැඩිම වුණොත් මියුසික් වීඩියෝ එකක් බලන්න පුළුවන් 3 පාරයි.
තුන් පාරයි. තුන් පාරක් මියුසිකල් වීඩියෝ එකක් බැලුවට පස්සේ මේ මියුසිකල් වීඩියෝ එක බලන්න හිතෙන්නේ නැහැ. නව පරපුරේ ගායකයෝ ඔක්කොම එක රයින් টොප් වෙලා ඊට පස්සෙන්ද හැලෙන්නේ ඇයි? හේතුව ඕක. හරවත් රසවත් මනසට මනස සුන්දර කරන සංගීතයක් ඉදිරිපත් කරන්න බැරි වෙලා තියෙනවා. ඒකයි හේතුව. අපි දැන් උරුප්පන්නේ සංගීතය රසයවත් මේ මොකද්ද විෂුවල් රසය නෙවෙයි. විෂුවල් රසයට වැඩිය සංගීතය සහ කටහඬ. එතනයි අපි උස්සන්න ඕනේ. දැන් නීල වික්‍රමසිංහ මම මේ උදාහරණ කියන්නේ වික්ටර් රත්නායක සුනිල් එදිරිසිංහ ඔය වගේ ගායකයෝ අමරදේව හරිද? ඒ වගේ දැන් උමාරියා සිංහවංශ හරිද? දැන් උමාරියා කියන්නේ මං ආසම ගායිකාවක් නූතන පරපුරේ. අනිත් අයට මං එච්චර කැමැත්තක් නැහැ. බොරු කියන්න ඕනේ නැහැ මගේ මතය. නූතන පරපුරෙන් මං ආසම ගායිකාව තමයි උමාරියා සිංහවංශ. ඊළඟට මේ කවුද මේ බිලි ෆර්නෑන්ඩෝ තරුණයන්ගේ හොඳම මියුසික් ගෲප් එක හැටියට මං ගන්නෙ නලීන්ස් ප්‍රමුඛ මේරියන්ස්. හරිද? මේ වායොත් හොඳයි. වායොටත් මං ආසයි. අර මේ ඒ මගේ පර්සනල් එක. මේ අර ওই දෙක තමයි ගෲප්ස් දෙක. ඉතින් අපි උලුප්පන්න ඕන ඒ වචන රසය. ඒක තමයි අපේ ලංකාවේ මිනිස්සුන්ට ඕනේ දැන්. ඒක තමයි ඕනේ. මිනිස්සු හොයන්නේ ඒක. නමුත් මිනිස්සුන්ට හොයාගන්න බෑ. ඇයි මොකද දන්නවද? සල්ලි හින්දා. සල්ලි හින්දා ලක්ෂ 10 15 එක රැට ගහලා ඉවර වෙලා දානවා මියුසික් එකක්. සිටි ගාලා මේ මොනවද මේ මීඩියා වලට සල්ලි දෙනවා නම් ඕන කුඩු ගොඩක් දානවනේ. මීඩියා වලට සල්ලි දීලා එක දිගට එක දවසට එකම සින්දුව 4-5 පාරක් ප්ලේ කරලා මිනිස්සුන්ගේ මොලේට ඒක ගිහිල්ලා අන්තිමට ගූ 70යි. ඊට පස්සේ මේ ටික දවසක් යනකොට ඒක නැති වෙලා යනවා. ඒ වගේ ලංකාවේ ප්‍රසිද්ධ වෙච්ච චරිත ඔක්කොම නැත්තරම නැති වුණේ ඒකයි. ඉතින් ඒකින්ද රසවින්දනය කියන එක අමුතුම සබ්ජෙක්ට් එකක්. මම සාමාන්‍යයෙන් පුළුවන් තරම් ඔයගොල්ලෝ බලන්න ඔකේස්ට්‍රා මියුසික්, සිම්ෆනි ඔකේස්ට්‍රා. හරිද? ඒ කියන්නේ ඔය අපේ ප්‍රේමසිරි කේමදාස කරපු මියුසික්. හරිද? මම ගොඩාක් හරි ආසාවෙන් අහන එකක් තමයි සිම්ෆනි ඔකේස්ට්‍රා මියුසික්. ඉතින් ඔය ප්‍රේමසිරි කේමදාසගේ ස්ටයිල් එක රෝහණ වීරසිංහගේ ස්ටයිල් එක. රෝහණ වීරසිංහ හොඳයි. හරිද? හොඳ මියුසිෂියන් කෙනෙක්. ඊළඟට නව පරපුරේ හොඳ මියුසිෂියන් කෙනෙක් තමයි මේ මට එයාගේ නම මතක නැහැ මේ දෙරණේ එහෙම කරේ කවුද මේ උගේ නම එන්නේ හොඳ මියුසිෂියන් කෙනෙක්. ඊට ඒ වගේ තියෙන රසවින්දනයට තමයි. ඉතින් ඒ ළමයාගේ කටහඬ ආපු වෙලාවේ මං ඇහුවා ඔයාගේ කටහඬ කොහෙද මෙච්චර කල් තියුනේ කියලා. ඉතින් මේ මට සාමාන්‍ය රසවින්දනය කියන එක උපරිම තියෙනවා. මට සින්දු කියන්න බෑ. හැබැයි මට මේ දැන් ටිකට් ඉස්සෙල්ලා මම සින්දු කාමරේ මමත් ඒක ඇතුලේ තමයි ඉන්නේ. මං ඇහුවා මේ මටත් ආසයි බං සින්දුවක් කියන්න. මට කියන්න බෑ. නමුත් අරුන් සින්දු කියනකොට මම කිව්වා හැබැයි අනිත් මං කතා කරන්නේ බම්බොලන් කියලා. හරිද? මම ජීවත් වෙන්නේ මේ වගේ විදියට. හරි? බම්බොලන් මචං පට්ට ඕවා තමයි මගේ වචන ටික. හරි? මම මේ ෆෝමල් එහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ නෑ මම සාමාන්‍ය මිනිහෙක්. හරිද? ඊටාම සාමාන්‍ය මිනිහෙක්. ඉතින් ඒකින්ද මගේ වචන ගැන දුක් වෙන්න එපා. ඒක බනින්නත් එපා. මං එහෙම තමයි ජීවිතේ කතා බහ කරන්නේ. ඉතින් මං කිව්වා ඒ ළමයින්ට මං බම්බොලන් කියලා කතා කරන්නේ. මගේ දරුවෝගේ ළමයි. මං කිව්වා මේ මටත් ආසයි බං සින්දුවක් කියන්න මේ මට බෑ කියලා එපර උන් එක්කව වෙලා මට සින්දු කියනවා. එහෙනම් මේක කියන්න කියලා. හරි? මං දැන් පුරුදු වෙනක මං ඉන්නේ. ඒක පොඩ්ඩක් පෙන්ඩින් තියමු. මම මේ සින්දු කියන්න නෙවෙයි ආවේ. නමුත් මාත් ආසයි සින්දු කියන්න. මාත් ආසයි ඒගොල්ලත් එක්ක රසවින්දනය කරන්න. ඒක තමයි වෙන්න ඕනේ අපි. එතකොට තමයි මේ සතුට කියන එක සල්ලි වලට ගන්න. සල්ලි කොච්චර තියුණත් සතුට ගන්න බෑ. දැන් සින්දු කාමරෙන් මම ගන්න සතුට මං කොහෙන්ද කියන්නකෝ ගන්නේ? සල්ලි වලට මේ ඕස්ට්‍රේලියාවේ. කියන්නකෝ මං කීය වියදම් කරත් මට ගන්න පුළුවන්ද? ඒ සින්දු කාමරේ කොල්ලෝ කෙල්ලෝ කියන සින්දු වල සතුට මට ගන්න පුළුවන්ද? බෑ. ඒක තමයි යථාර්ථය. ලංකාවේ ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ සල්ලි වලට සතුට ගන්න පුළුවන් කියලා. ගන්න බෑ. ඒක සිතුවිල්ලක් පමණයි. හැබැයි සල්ලි හම්බ කරන්න ඕන. හොඳට සල්ලි හම්බ කරන්න. කෝටි ගණන් වලින් සල්ලි හම්බ කරන්න. ඒක ඔබ කළ යුතුයි. අනිවාර්යෙන් කළ යුතුයි.
ඔබ මරුටියේ යන්න හිතන්න එපා. අපි ප්‍රාඩෝ බෙන්ස් වල යන්න හිතන්න ඕන. ප්‍රාඩෝ බෙන්ස් කියන ඒවා ගොවියෙකුට ගන්න පුළුවන් තත්ත්වයට ලංකාව වෙනස් කරන්න ඕනේ. දැන් ඇවිල්ලා මේ මම කැමතිම නාවේ කාලකන්ණි 275 225 මං අර මේ දිවුරුන් දෙන එක කන්න ගත්තු බත් එක කණ එක නවත්තලා ගියා මොනතරම් කාලකන්ණි ටිකක්ද මේ පාරක් පත්තුනේ කියලා. හරිද? ඕකුන් බැඳලා කියන්නම් ආයිත් නම් ඕකුන්ට ගාන්න එපා ඡන්දෙන් නොදා හිටියක් කමන්නේ. ඔය කාලකන්ණි උන් ගේන්න එපා මූණුවල් නම් පේන්නවත් ගේන්න එපා එකෙක්ගේවත්. ඔක්කොම එකයි. ඔක්කොම එකයි. පක්ෂ විපක්ෂ ඔක්කොම එකයි. මොන තරම් බල්ලොත් 225ක්ද කියන්නකෝ ඔක ඇතුලේ ඉන්නේ. චික් විතරක්. ඕකුන් දැක්කොත් උදේට ඕකුන්ගේ මූණුවල් දවසම ඉවරයි. දවසම ඉවරයි. ඔය කාලකන්නිගේ මූණුවල් දැක්කොත් දවසම ඉවරයි. චික් විතරක්. අර වැඩක් නෑ ඕකුන්ගේ නම් කියලා. කාලකන්නි පරෙව සෙට් එකක් ඕකු. දෙන්න එපා ඡන්ද එකෙකුටවත්. දෙන්න නම් එපා අයි ඡන්දේ. දෙන්න බැරි නම් ඡන්දේ කුරුටු ගාලා වරෙල්ලා. දෙන්න එපා. හැබැයි පක්ෂ ඔක්කොම හොඳේ. එකෙක් නෑ අර. ඔක්කොම එකයි. මේ වැඩක් නෑ කතා කරලා. මගේ පෞද්ගලික මේකක් කිව්වේ. මට ඒ තරම් එපා වෙලා තිනෝ කාලකන්නි. චුක් විතර. මේ එහෙනම් මං යනවා මේ නිදාගන්නේ නෑ. පොඩි චැට් එකක් දාමු රෑ වෙලා. මේ මම දැන් ඔයගොල්ලන්ට මොක්ටේල් එකක් දෙනවා. මොක්ටේල් එකක්. කෙල්ලෝ ටික අහුවනේ. ජය වේවා.